හොඳයි කාබනික රසායනික පරිවර්තන ක්‍රමෝපායන් වල බහුපියවර කාබනික පරිවර්තන කිරීම සඳහා භාවිතා කරන ක්‍රමෝපායන් යටතේ බෙන්සීන් වලය ආශ්‍රිත යෙදීම් අපි පළවෙනි වීඩියෝවෙන් සාකච්ඡා කරා. මේ වීඩියෝවෙන් ප්‍රධාන වශයෙන් පරමාණු ගණන වැඩි කරගන්නා ක්‍රම සහ පරමාණු ගණන අඩු කරගන්නා ක්‍රම ආශ්‍රිත යෙදීම් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි පරමාණු ගාන වැඩි කරගන්න ක්‍රමවේදයන් සලකා බලන්න කලින් අපි බලමු කොහොමද කාබනික රසායනයේ බන්ධනයක් හැදෙන්නේ කියලා. මේ රූප සටහනේ තියෙන විදිහට නිල් පාට බ්ලොක් එකයි රතු පාට බ්ලොක් එකයි එකතු කරන්න තියෙන එකම විදිහ තමයි මේ දෙක අර සුදුසු දිශානතියකින් සම්බන්ධ කරන එක. ඒ වගේ තමයි මේ කාබනික රසායනයේදී බන්ධනයක් හැදෙද්දී හැම වෙලාවෙම ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි පරමාණුවකින් එහෙම නැත්නම් අපි කියනවා නියුක්ලියෝෆයිල් එකකින් මේ නියුක්ලියෝෆයිල් එකකින් ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු ඉලෙක්ට්‍රෝෆයිලයක් දිශාවට මේ ඉලෙක්ට්‍රෝන හුවමාරුවක් සිද්ධ වෙනවා. ඒ අතර ඒ කාක්ෂික දෙක අතර ඉලෙක්ට්‍රෝන හුවමාරුවෙන් පස්සේ ඒ පරමාණු දෙක අතර ඇති ඒ කාක්ෂික අතිච්ඡාදනයෙන් තමයි අලුත් බන්ධනයක් හැදෙන්නේ. ඒ කියන්නේ අලුත් බන්ධනයක් හැදෙන අවස්ථාවකදී හැම අවස්ථාවකදීම අපි දැනගන්න ඕනේ මොකද්ද නියුක්ලියෝෆයිලය මොකද්ද ඉලෙක්ට්‍රෝෆයිලය. නියුක්ලියෝෆයිලෙන් ඉලෙක්ට්‍රෝෆයිලයේ දිශාවට ගමන් කරනවා. ඒ අතරතුර ඒ පරමාණු දෙක අතර අලුත් බන්ධනයක් හැදෙනවා. මේ රූප සටහනෙන් දැක්වෙන්නේ උසස් පෙළ ශිෂ්‍යයෙක් වශයෙන් ඔබ සාර්ථකව පරිවර්තනයක් ලියනවා නම් ඒ සඳහා ඔබ දැනගත යුතු විවිධ ඉලෙක්ට්‍රෝෆයිල වර්ග සහ නියුක්ලියෝෆයිල වර්ග. ඉලෙක්ට්‍රෝෆයිලයක් කියන්නේ ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කරගන්න විශේෂ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කරගන්න නම් ඒ විශේෂය මත යම්කිසි ඉලෙක්ට්‍රෝන ඌනතාවයක් මේ රූප සටහනේ පරිදි දැන් අසන්තෘප්ත කාබන පරමාණුවක් අපි ගත්තොත් කාබනයිල් කාණ්ඩයක් මේ කාබනයිල් කාණ්ඩයේ මේ කාබන් මත ඉලෙක්ට්‍රෝන ඌනතාවයක් තියෙනවා. මේ ඉලෙක්ට්‍රෝන ඌනතාවයේ ඩෙල්ටා ධන විදිහට මෙතන සලකුණු කරලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ අධික විද්‍යුත් ඍණ මේ ඔක්සිජන් පරමාණුව දෙසින් ඉලෙක්ට්‍රෝන ඇදලා ගන්නවා. ඒකින්ද මේ කාබන් පරමාණුව මත ඉලෙක්ට්‍රෝන ඌනතාවයක් ඇති වෙනවා. මේ ඉලෙක්ට්‍රෝන ඌනතාවයෙන් හින්දා පහසුවෙන් නියුක්ලියෝෆයිල් එකකට, ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ඝනත්වයේ වැඩි විශේෂයකට පහර දීලා අලුත් බන්ධනයක් හදා ගන්න පුළුවන්. ඒ වගේම සම්තෘප්ත කාබන් පරමාණුවක් අයත් අඩංගු වන ඉලෙක්ට්‍රෝෆයිලයක් සැලකුවොත් ඔය ප්‍රධාන වශයෙන් අපිට සලකන්න පුළුවන් මේ ඇල්කිල් හේලයිඩ්. මේ ඇල්කිල් හේලයිඩ් ක්ලෝරීන් පරමාණු බන්ධනය වෙලා තියෙන පරමාණුවේ නැවතත් යම් ඉලෙක්ට්‍රෝන ඌනතාවයක් ඇති වෙනවා. ඒකට හේතුව තමයි මේ ක්ලෝරීන් පරමාණුව කියන්නේ ඉලෙක්ට්‍රෝන විද්‍යුත් ඍණතාවයේ වැඩි පරමාණුවක්. එතකොට මේ පරමාණුවෙන් අර ඒ පරමාණු බන්ධනය වෙලා තියෙන කාබන්ගේ ඉලෙක්ට්‍රෝන ඌනතාවයක් ඇති කරනවා. මේ හින්දා යම් අණුවක ඇති ඉලෙක්ට්‍රෝෆිලික කාණ්ඩය ඉලෙක්ට්‍රෝෆිලික පරමාණුවක තියෙන ප්‍රධානම ලක්ෂණයක් තමයි ඒ පරමාණුවට තවත් අධික විද්‍යුත් ඍණ පරමාණු බන්ධනය වෙලා තියෙනවා. මෙහි කාබනයිල් කාණ්ඩය ගත්තාම ඔක්සිජන් කාණ්ඩයේ ඔක්සිජන් පරමාණු බන්ධනය වෙලා තියෙනවා. ඒ වගේම සම්තෘප්ත කාබන් පරමාණුවේ ඇල්කිල් හේලයිඩ් ගත්තාම ක්ලෝරීන් පරමාණුව බන්ධනය වෙලා තියෙනවා. ඒ හින්දා ඒ තියෙන ඒ කාබන් පරමාණු වල යම් ඉලෙක්ට්‍රෝන ඌනතාවයක් ඇති කරනවා. ඒ හින්දා පහසුවෙන් නියුක්ලියෝෆයිල් එකකට එම කාබන් පරමාණුවට පහර දීලා අලුත් බන්ධනයක් හදන්න පුළුවන්. උසස් පෙළ ශිෂ්‍යයෙක් විදිහට ඔබ ඉලෙක්ට්‍රෝෆයිල කාබන් අඩංගු ඉලෙක්ට්‍රෝෆයිල පමණක් දැන ගැනීම ප්‍රමාණවත්. නමුත් නියුක්ලියෝෆයිල ගත්තාම කාබන් පරමාණු වලට අමතරව නයිට්‍රජන් පරමාණු අඩංගු නියුක්ලියෝෆයිල ඒ වගේම ඔක්සිජන් පරමාණු අඩංගු නියුක්ලියෝෆයිලත් තියෙනවා. දැන් කාබන් පරමාණු අඩංගු නියුක්ලියෝෆයිලයක් කියන්නේ ඉලෙක්ට්‍රෝන ඝනත්වයේ වැඩි විශේෂයක්. එතකොට කාබන් පරමාණු අඩංගු නියුක්ලියෝෆයිලක තියෙන එක්තරා ප්‍රධාන ලක්ෂණයක් තමයි ද්විත්ව බන්ධනයක් හෝ ත්‍රිත්ව බන්ධනයක්. ඔබ දන්නවා ද්විත්ව බන්ධනයක් තියෙන හෝ ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා කියන්නේ 5 ඉලෙක්ට්‍රෝන වලාවකින් වැහිලා තියෙන. කියන්නේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි. ද්විත්ව බන්ධනයක් ගත්තාම ද්විත්ව බන්ධනයෙන් ප්‍රධාන වශයෙන් ඉලෙක්ට්‍රෝන 5 ඉලෙක්ට්‍රෝන ඉලෙක්ට්‍රෝෆයිල් එකකට දායක කරන්න පුළුවන්. ඒ වගේම බෙන්සීන් වලේ තියෙන්නේ ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා. මේ බෙන්සීන් වලේ නියුක්ලියෝෆයිලයක් විදිහට ක්‍රියා කරනවා. ඉලෙක්ට්‍රෝෆයිල් එකට පහර දීලා ආදේශ ප්‍රතික්‍රියා සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේම තුන්වෙනි නියුක්ලියෝෆයිල් එක ගත්තාම ඔබ දන්නවා ඇල්කයින් එක ආන්තික හයිඩ්‍රජන් අග්‍රස්ත හයිඩ්‍රජන් කියන්නේ අයනික ගුණ තියෙන හයිඩ්‍රජන්. අපි සෝඩියම් පරමාණුවක් වගේ සෝඩියම් වගේ ලෝහයක් දාපුවාම ඒ සෝඩියම් ලෝහය මගින් අර බැඳලා තියෙන හයිඩ්‍රජන් පරමාණුව
රිප්ලේස් කරනවා. ඒ කියන්නේ හින්දා මේ ත්‍රිත්ව බන්ධනයේ තියෙන කාබන් පරමාණුවට පහසුවෙන් අධික ඉලෙක්ට්‍රෝන ඝනත්වයක් ලැබෙනවා. මේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය හින්දා පහසුවෙන් ඉලෙක්ට්‍රෝෆයිල් එකට පහර දෙන්න පුළුවන්. ඒ වගේම ග්‍රීනාඩ් ප්‍රතිකාරකය සැදීමෙන් බලාපොරොත්තු වෙන්නේ මේ ඇල්කිල් හේලයිඩ් එක අපි මෙතන සඳහන් කරේ මේ සංතෘප්ත කාබන් පරමාණුවක ඇල්කිල් හේලයිඩ් එක කාබන් මත ඩෙල්ටා ධනාරෝපණයක් තියෙනවා. නමුත් ඒක ග්‍රීනාඩ් ප්‍රතිකාරකය බවට පත් කිරීමෙන් මොකද වෙන්නේ? ඒ කාබන් පරමාණුව මත අධික විද්‍යුත් අධික ඍණාරෝපණයක් ඇති වෙනවා. ඒකින්ද පහසුවෙන් ඉලෙක්ට්‍රෝෆයිල් එකට පහර දෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් මේ ග්‍රීනාඩ් ප්‍රතිකාරකයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ ඉලෙක්ට්‍රෝෆිලික කාබන් කොහොමද නියුක්ලියෝෆිලික කාබන් බවට පත් කරන්නේ කියලා. එතකොට අන්තිම නියුක්ලියෝෆයිලය ගත්තොත් කාබනයිල් කාණ්ඩයට අල්ලපු කාබන් අපි කියනවා මේ ඇල්ෆා කාබන්. මේ ඇල්ෆා කාබන්ෙත් යම් මැදලා තියෙන හයිඩ්‍රජන් පහසුවෙන් ඉවත් කරන්න පුළුවන්. එයට යම් අයනික ගතියක් තියෙනවා. මේක ප්‍රධාන වශයෙන් අපිට හම්බෙන්නේ මේ ඇල්ඩෝල් සංගන ප්‍රතික්‍රියාවේදී. අපි ඉදිරියට සාකච්ඡා කරමු මේ එක් නියුක්ලියෝෆයිල කොහොමද කාබනික පරිවර්තන සඳහා පාවිච්චි කරන්න කියලා. ඒ වගේම මෙතන නයිට්‍රජන් පරමාණු මත අධික විද්‍යුත් ඉලෙක්ට්‍රෝන ඝනත්වයක් තියෙනවා. එකසරි යුගල් තියෙනවා. ඒ වගේම ඔක්සිජන් පරමාණු මතත් එකසරි යුගල් තියෙනවා. ඒතර මේ එකසරි යුගල් වලින් ආයෙත් පහසුවෙන් ඉලෙක්ට්‍රෝන ඌන කාණ්ඩයකට පහර දෙන්න පුළුවන්. එතකොට ස්ට්‍රක්චර් එක නැත්තම් මේ ව්‍යුහය මත ව්‍යුහය හොඳින් අධ්‍යයනය කළා ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ මේ දීලා තියෙන පරමාණුව එයාට ඉලෙක්ට්‍රෝෆිලික ගතියක්ද තියෙන්නේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන වලට කැමති නැත්නම් ඉලෙක්ට්‍රෝන ඌන ස්වභාවයක්ද තියෙන්නේ. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන වලට ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි නියුක්ලියෝෆිලික ස්වභාවයක්ද තියෙන්නේ කියලා. ඒතකොට මේ දේ තමයි පළවෙනියටම අපි තේරුම් ගන්න ඕනේ මේ බන්ධනයක් හදන්න කලින් දීලා තියෙන කාණ්ඩය අණුව එහෙම නැත්නම් පරමාණුවේ ඉලෙක්ට්‍රෝෆිලික ස්වභාවයක්ද තියෙන්නේ එහෙම නැත්නම් නියුක්ලියෝෆිලික ස්වභාවයක්ද තියෙන්නේ කියලා. මේ අදහසත් එක්ක අපි බලමු කොහොමද පරමාණු ගණ වැඩි කරගන්නා ක්‍රම පාවිච්චි කරලා පහුගිය උසස් පෙළ විභාගයේ ආපු සමහර පරිවර්තන තේරුම් ගන්න කියලා. එතකොට මේ රූපසටහනේ දීලා තියෙන මේ පරිවර්තන 7 මේ ප්‍රශ්න 7 මේ පරිවර්තන වලදී ප්‍රධාන වශයෙන් කාබන් ගාන වැඩි කරගෙන තියෙන්නේ එහෙම නැත්නම් පරමාණු ගාන වැඩි කරගෙන තියෙන්නේ බන්ධනයක් සෑදීමෙන්. ඒ කියන්නේ බන්ධනය හදලා තියෙන්නේ අසන්තෘප්ත නැත්නම් ඉලෙක්ට්‍රෝෆිලික කාබන් පරමාණුව කරා. මේ සෑම උදාහරණයකම නියුක්ලියෝෆයිලයේ විදිහට අරන් තියෙන්නේ කාබන් පරමාණුවක්. එහෙනම් අපි දැනගන්න ඕනේ ඒ අවස්ථාවන් වලදී මොන ඉලෙක්ට්‍රෝෆයිලයේද පාවිච්චි කරලා තියෙන්නේ. ඇත්තටම මේ හැම අවස්ථාවකදීම පාවිච්චි කරලා තියෙන එකම ඉලෙක්ට්‍රෝෆයිලය කාබනයිල් කාණ්ඩය. ඒ වගේම මොන ඒ අවස්ථාවන් වලදී පාවිච්චි කරලා තියෙන එක් නියුක්ලියෝෆයිලය මොකක්ද කියලා. මම ආපහු කිව්වොත් මේ හැම පරිවර්තනයකදීම බන්ධනයක් හදලා තියෙන්නේ පරමාණු ගාන වැඩි කරලා තියෙන්නේ කාබන් බන්ධනයක් හදලා. එතකොට එක පසක තියෙන්නේ ඉලෙක්ට්‍රෝෆිලික කාබන්. එතකොට ඒ වගේම ඉලෙක්ට්‍රෝන ඌන කාබන්. ඒ වගේම අනිත් පැත්තෙන් නියුක්ලියෝෆිලික කාබන්. ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි කාබන්. මේ දෙන්න එකට තියලා තමයි අලුත් බන්ධනය හදලා තියෙන්නේ. එතකොට මේ හැම පරිවර්තනයකදීම අසන්තෘප්ත කාබන් පරමාණුව තමයි මේ ඉලෙක්ට්‍රෝෆයිලයේ විදිහට පාවිච්චි කරලා තියෙන්නේ. 2015 7 වෙනි ප්‍රශ්නෙට අදංගු පරිවර්තනය අපි තේරුම් ගත්තොත් බෙන්සීන් වලයෙන් ආරම්භ කරමින් බෙන්සීන් වලයට යම් ඇල්කිල් කාණ්ඩයක් OH අඩංගු ඇල්කිල් කාණ්ඩයක් සම්බන්ධ කරන පරිවර්තනයක් තමයි අහලා තියෙන්නේ. එතකොට මේ පරිවර්තනයේ තියෙන විශේෂත්වය තමයි ඔයගොල්ලන්ට පේනවා බෙන්සීන් වලයට රිජියෝම් බැඳලා තියෙන කාබන්ට එකම වර්ගයේ කාණ්ඩ දෙකක් තියෙනවා. එතකොට මේ පරිවර්තනයෙන් ඔයගොල්ලෝ ඉගෙන ගන්න පුළුවන් මේ එකම වර්ගයේ කාබන් දෙකක් එකම කාණ්ඩ දෙකක් එකම කාබන් පරමාණුවකට සම්බන්ධ කරගන්න මොන වගේ ක්‍රමවේදයක්ද පාවිච්චි කරන්න පුළුවන් කියලා. දැන් මේ පරිවර්තනයේ විසඳුම බැලුවොත් මේ පියවර 6න් වඩාත්ම වැදගත් වෙන පියවර තමයි 4 වෙනි පියවර. මොකද බෙන්සීන් වලයෙන් ආරම්භ කරමින් 3 වෙනි පියවර 4 වෙනි පියවර වෙනකොට බෙන්සීන් වලයට සම්බන්ධ ඉලෙක්ට්‍රෝෆයිලයක් අසන්තුෂ්ත කාබන් පරමාණුවක් තියෙන ඉලෙක්ට්‍රෝෆයිලයක් නිර්මාණය කරලා ඉවරයි. අම්ල හේලයිඩයක් නිර්මාණය කරලා ඉවරයි. එතකොට අපිට මේකේ ලිස්ට් එක ගත්තාම මේකේ තියෙනවා එතනෝල්. මේ එතනෝල් වලින් පුළුවන් ග්‍රීනාඩ් ප්‍රතිකාරයක හදාගන්න. එතකොට ග්‍රීනාඩ් ප්‍රතිකාරයකේ තමයි නියුක්ලියෝෆයිලය. දැන් මේ ඉලෙක්ට්‍රෝෆයිලයයි නියුක්ලියෝෆයිලයයි ප්‍රතික්‍රියා කරලා 4 වෙනි පියවරෙන් පස්සේ ලැබෙන
කාණ්ඩය කීටෝන කාණ්ඩය ලබා ගන්න පුළුවන්. ඒ වගේම පස්වෙනි පියවරේදී ඒ වගේ ඒ ආපහු එම නියුක්ලියෝ ෆයිලයම පාවිච්චි කරලා C2H5 කාණ්ඩයක් ඒ කාබන්ට ඉලෙක්ට්‍රෝෆිලික කාබන්ට ආදේශ කරගන්න පුළුවන්. ඊට පස්සේ අවසානයේ මාධ්‍ය ආම්ලීකරණය කරලා අර ඔක්සිජන්ට බැඳුණු මැග්නීසියම් ක්ලෝරයිඩ් කාණ්ඩය ඉවත් කිරීමෙන් ඇල්කොහොලයක් හදාගන්න පුළුවන්. එතකොට හතරවෙනි පියවරයි පස්වෙනි පියවරයි ප්‍රධාන වශයෙන් වෙන්නේ අසන්තෘප්ත ඉලෙක්ට්‍රෝ ෆයිලයකට ඍණාත්මක ප්‍රතිකාරකයෙන් ව්‍යුත්පන්න කරපු නියුක්ලියෝ ෆයිලයක් පහර දීලා අලුත් බන්ධන දෙකක් හදනවා. ඒ වගේම මේ හදන බන්ධන දෙකෙන් එකම කාබන්ට සමාන කාණ්ඩ දෙකක් ආදේශ කරලායි තියෙන්නේ. එතකොට කාබන් පරමාණුවකට එක හා සමාන පරමාණු කාණ්ඩ දෙකක් ආදේශ කරන්න අවශ්‍ය නම් ඒ සඳහා පාවිච්චි කරන්න ඕනේ අසන්තෘප්ත කාබන් පරමාණුවක්. ඒ වගේම නියුක්ලියෝ ෆයිලයේ විදිහට පාවිච්චි කරන්න ඕනේ අදාළ ඇල්කිල් කාණ්ඩයත් හා සම්බන්ධ වෙච්ච ඍණාත්මක ප්‍රතිකාරකය. එතකොට පළවෙනි පියවරේදී ආදේශයක් සිද්ධ වෙන්න ඕනේ. එතකොට ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ රූපසටහනේ තියෙන කැපිටල් A කාණ්ඩය පරිවර්තනය නෙමෙයි. පරිවර්තන එහා පැත්තේ තියෙන ප්‍රතික්‍රියාව ගත්තාම මේ කැපිටල් A කාණ්ඩය පහසුවෙන් ඉවත් වෙන කාණ්ඩයක් වෙන්න ඕනේ. උදාහරණයක් විදිහට කැපිටල් A පළවෙනි ආදේශයේදී කැපිටල් A කාණ්ඩය එක්ක හැලජනයක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් OH කාණ්ඩයක් අම්ලයක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් එස්ටරයක් වෙන්න ඕනේ. කාබන්ට වඩා විද්‍යුත් ඍණ පරමාණුවක් බන්ධනය වෙලා තියෙද්දි ඍණාත්මක ප්‍රතිකාරකයෙන් පහර දෙද්දී පහසුවෙන් ඉවත් වෙනවා. එතකොට පළවෙනි ආදේශයේදී පළවෙනි පාර සිද්ධ වෙන්නේ ආදේශයක් C2H5 කාණ්ඩයක් ආදේශය වෙනවා. තවමත් ඒ අසන්තෘප්ත කාබන් පරමාණුවේ තියෙන ඉලෙක්ට්‍රෝෆිලික ස්වභාවය ඒ විදිහටම තියෙනවා. ඊට පස්සේ දෙවෙනි පියවරේදී නැවතත් ඍණාත්මක ප්‍රතිකාරකය පාවිච්චි කරලා ඒ කාණ්ඩයම නැවතත් ආදේශ කරගන්න පුළුවන්. මෙතනදී ඍණාත්මක ප්‍රතිකාරකයේ වැඩිකුරු භාවිතා කරන්න ඕනේ. එකම 1:2 අනුපාතයෙන් පාවිච්චි කරන්නයි ඕනේ. මෙන්න මේ ක්‍රමවේදය පාවිච්චි කරලා අපිට පුළුවන් එකම කාබන් පරමාණුවකට සමාන කාණ්ඩ දෙකක් ආදේශ කරලා ඔය පරිවර්තනය දීලා තියෙන විදිහේ ප්‍රතිඵලයක් ලබා ගන්න. ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි බොහෝ පරිවර්තනවලදී කාබන් බන්ධනය හදද්දී නියුක්ලියෝ ෆයිලයේ විදිහට ඍණාත්මක ප්‍රතිකාරකය හෝ වෙනත් යම් නියුක්ලියෝ ෆයිලයක් පාවිච්චි කරද්දී ඒ වගේම ඉලෙක්ට්‍රෝ ෆයිලයේ කාබොනයිල් ඉලෙක්ට්‍රෝ ෆයිලය අම්ල ක්ලෝරයිඩයක් බවට පත් කරලා දැන් මේ පරිවර්තනයේදී ඔයගොල්ලන්ට පේනවා මේ තුන්වෙනි පියවරේදී කෙලින්ම ඍණාත්මක ප්‍රතිකාරකය අම්ලයත් සමග ප්‍රතික්‍රියා කරනවා වෙනුවට අම්ලය PBr3 පාවිච්චි කරලා තුන්වෙනි පියවරේදී අම්ල හේලයිඩයක් බවට පත් කරලා ඊට පස්සේ තමයි ඍණාත්මක ප්‍රතිකාරකයෙන් පහර දෙන්නේ. ඊට පස්සේ තමයි නියුක්ලියෝ ෆයිලයි ඉලෙක්ට්‍රෝ ෆයිලයි අලුත් බන්ධනය හදන්නේ. එතකොට මේ පැත්තකින් පේනවා මේ අපි අම්ල ක්ලෝරයිඩයක් පාවිච්චි කරොත් ඍණාත්මක ප්‍රතිකාරකයෙන් පහර දුන්නට පස්සේ අතුරු ඵලයේ විදිහට ලැබෙන්නේ මැග්නීසියම් බ්‍රෝමයිඩ්. ඒ වගේම අම්ලයක් පාවිච්චි කරොත් මැග්නීසියම් බ්‍රෝමයිඩ් වෙනුවට MgBrOH කියන සංයෝගය ලැබෙන්නේ. ඔය MgBrOH කියන සංයෝගය එච්තරම් ස්ථායි සංයෝගයක් නෙමෙයි. ඒකින්ද ප්‍රතික්‍රියාව එච්චර සාර්ථකව සිද්ධ වෙන්නේ නැහැ. සාර්ථකව ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්න බොහෝ ප්‍රතික්‍රියාවලදී බොහෝ පරිවර්තනවලදී ඔයගොල්ලන්ට ඉස්සරහට පෙනේ අපි උදාහරණ කීපයක් කරද්දී මේ බොහෝ පරිවර්තනවලදී ඍජුවම කාබොනයිල් කාණ්ඩයේ තියෙන අම්ලයක් අඩංගු කාබොනයිල් කාණ්ඩයක් පාවිච්චි කරනවා වෙනුවට මේ කාබොනයිල් කාණ්ඩය අම්ල ක්ලෝරයිඩයක් නැත්නම් අම්ල බ්‍රෝමයිඩයක් බවට පත් කරලා තමයි මේ නියුක්ලියෝ ෆයිලයෙන් පහර දීලා අලුත් බන්ධනය හදන්නේ. 2006 තුන්වෙනි ප්‍රශ්නේ පරිවර්තනය ගත්තාම පියවර 6ක පරිවර්තනයක් හොඳින් බැලුවොත් ඔයගොල්ලන්ට පෙනේ පළවෙනියටම කීටෝනයක් දීලා තියෙන්නේ ආරම්භක සංයෝගයේ විදිහට කීටෝනයකින් පටන් ගන්න තියෙන්නේ කාබන් 3ක සංයෝගයක් කාබන් 6ක සංයෝගයක් බවට පත් කරන්න තියෙන්නේ. කාබන් ගාන වැඩි කරගන්න පරමාණු ගාන වැඩි කරගන්න ක්‍රමයක් තමයි අනිවාර්යයෙන්ම අපිට මේකට පාවිච්චි කරන්න වෙන්නේ. මේ පරිවර්තනයේ විසඳුම දිහා බැලුවොත් පියවර 6ක පරිවර්තනයේදී මේ හතරවෙනි පියවර තමයි වැදගත්ම පියවර වෙන්නේ. හතරවෙනි පියවරේදී තමයි කාබන් බන්ධනයක් හදලා පරමාණු ගාන වැඩි කරගන්න පියවර වෙන්නේ. එතකොට අපිට මේ ක්‍රමවේදයන් අපි කලින් කියපු බන්ධන ගාන පරමාණු ගාන වැඩි කරගන්න ක්‍රමවේදය පාවිච්චි කරන්න වෙන්නේ. පාවිච්චි කරලා තියෙන්නේ මේ හතරවෙනි පියවරේදී.
එතකොට පළවෙනි පියවර, දෙවෙනි පියවර, තුන්වෙනි පියවර වෙද්දී ඔය කීටෝනය නියුක්ලියෝෆයිලයක් බවට පත් කරනවා. ග්‍රීනාඩ් ප්‍රතිකාරකය පාවිච්චි කරලා තුන්වෙනි පියවර වෙද්දී නියුක්ලියෝෆයිලයක්, හතරවෙනි පියවර පටන් ගද්දී නියුක්ලියෝෆයිලයක් බවට පත් කරනවා. ඊට පස්සේ අපි ආරම්භක සංයෝගයේ කීටෝනය පාවිච්චි කරන්නේ, කීටෝනයක් පාවිච්චි කරන්නේ. මේ කීටෝනය කියන්නේ හොඳ ඉලෙක්ට්‍රෝෆයිලයක්. එකම සංයෝගයේ විදිහට ඔය ආරම්භක සංයෝගය පාවිච්චි කරන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. එතකොට ආරම්භක සංයෝගය නැවතත් හතරවෙනි පියවරට අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට තුන්වෙනි පියවරෙන් ලැබෙන නියුක්ලියෝෆයිලය ග්‍රීනාඩ් ප්‍රතිකාරකය ආරම්භක සංයෝගයේ කීටෝනයත් එක්ක මිශ්‍ර කරලා හතරවෙනි පියවරේදී අපිට පුළුවන් කාබන් ගාන දෙගුණ කරගෙන, කාබන් ගාන වැඩි කරගෙන අලුත් බන්ධනයක් හදලා රූපේ තියෙන විදිහට අවසාන ප්‍රතිඵලය වෙනකන් යන්න. එතකොට මේ පරිවර්තනයෙන් ප්‍රධාන වශයෙන් ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝෆයිලයකින් ආරම්භ කරමින්. දැන් ආරම්භක සංයෝගයේ ඉලෙක්ට්‍රෝෆයිලයක්, ඉලෙක්ට්‍රෝෆයිලයක් එහෙම නැත්නම් කීටෝනයකින් ආරම්භ කරමින් කොහොමද නියුක්ලියෝෆයිලයක් හදාගන්නේ කියලා. එතකොට අවසානයේ ඒ හදාගත්ත නියුක්ලියෝෆයිලයි ආරම්භක කීටෝනයයි ආරම්භක ඉලෙක්ට්‍රෝෆයිලයි මිශ්‍ර කරලා අලුත් බන්ධනයක් හදාගන්න පුළුවන්. බොහෝ විට කාබන් ගාන දෙගුණ කරගන්න පරිවර්තනවලදී මෙන්න මේ ක්‍රමවේදය අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඇල්ඩෝල් සංගන ප්‍රතික්‍රියාවත් කාබන් ගාන දෙගුණ කරගන්න ප්‍රතික්‍රියාවන් සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ පරිවර්තනයේදී ඇල්ඩෝල් සංගනය අපිට පාවිච්චි කරන්න බෑ. නමුත් මෙන්න මේ ක්‍රමවේදය අපිට පාවිච්චි කරන්න පුළුවන් කාබන් ගාන දෙගුණ කර ගැනීම සඳහා. මේ රූප සටහනෙන් දැක්වෙන්නේ කීටෝනයකින් ආරම්භ කර කාබන් ගණන දෙගුණ කර ගැනීම සඳහා ඇල්ඩෝල් සංගන ප්‍රතික්‍රියාවයි ඉහත පැහැදිලි කරපු ප්‍රතික්‍රියාවයි භාවිතා කරන්නේ කොහොමද කියලා. ඇල්ඩෝල් සංගන ප්‍රතික්‍රියාවෙන් අවසානයෙන් අපිට ලැබෙන්නේ කීටෝනයක්, තවත් කීටෝනයක්. මෙතනදී ඇසිටෝන් වලින් ආරම්භ කරොත් පෙන්ට් 2 ඊනෝන් කියන කීටෝනය ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඉහත කියපු ක්‍රියාවලියෙන් ඇසිටෝන් වලින් ආරම්භ කරමින් 1,1,2 ට්‍රයිමෙතිල් ප්‍රොපනෝල් කියන ඇල්කොහොලෙන් තමයි අවසන් වෙන්නේ. නමුත් මේ සංයෝග දෙකම සංසන්දනය කරොත් ඔයගොල්ලන්ට පේනවා කාබන් ගාන 4යි. ඒ කියන්නේ ආරම්භයේ කාබන් ගාන 6යි. ආරම්භයේදී කාබන් ගාන 3කින් ආරම්භ කරලා කාබන් ගාන දෙගුණ කරගෙන කාබන් ගාන 6ක් දක්වා දෙගුණ කරන්න මෙන්න මේ ක්‍රියාවලිය පාවිච්චි කරන්න පුළුවන්. 2013 7වෙනි ගැටලුවේ පරිවර්තනය බැලුවොත් 2006 3වෙනි ගැටලුවේ පරිවර්තනයමයි ඒ පරිවර්තනය හා සමාන පරිවර්තනයක්. නමුත් 2013 පරිවර්තනයේ එක පියවරක් වැඩි. මේ දැක්වෙන විසඳුමේ මම මේ වැඩි වෙන පියවර බිඳුව කියලා, පළවෙනි පියවර බිඳුව කියලා දැක්වුවොත් මෙහිදී අපිට ආරම්භ කරන්න තියෙන්නේ, පරිවර්තනය ආරම්භ කරන්න තියෙන්නේ කීටෝනයකින් නෙමෙයි ඇල්කයිනයකින්. නමුත් තනි පියවරකින් රසදිය සල්ෆේට් සහ තනුක සල්ෆියුරික් පාවිච්චි කරලා ඇල්කයිනය කීටෝනය බවට පරිවර්තනය කරන්න පුළුවන්. ඒ පරිවර්තනය කරාට පස්සේ ඒ පරිවර්තන සියල්ලම, ඒ පියවර සියල්ලම අර කලින් සඳහන් කරපු පියවරමයි, කිසිදු වෙනසක් නැහැ. ඒ විදිහටම බන්ධන හතරවෙනි පියවරේදී නියුක්ලියෝෆයිලයි ඉලෙක්ට්‍රෝෆයිල් එකතු කරලා බන්ධනයක් හදාගන්න පුළුවන්. සහ අවසාන ප්‍රතිඵලයත් එකම ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන්. 2008 පරිවර්තනයත් පරමාණු ගාන වැඩි කරගන්න ක්‍රම භාවිතා කරන්න පුළුවන් පරිවර්තනයක්. ආරම්භයේදී කාබන් ගාන 2ක් වන ඇල්කොහොලයක් එතනෝල් වලින් ආරම්භ කරමින් කාබන් 3ක සංයෝගයක් පිළියෙල කරන්න තමයි මේ පරිවර්තනයෙන් කරන්න ඕනේ. පියවර 6ක පරිවර්තනයක් තමයි තියෙන්නේ. මේ විසඳුම බැලුවොත් ඇල්කොහොලය පළවෙනි පියවර දෙකෙන් අපිට පුළුවන් පරිවර්තනය කරන්න ග්‍රීනාඩ් ප්‍රතිකාරකයේ බවට ඇල්කිල් හේලයිඩ් ඊට පස්සේ ග්‍රීනාඩ් ප්‍රතිකාරකයේ බවට පරිවර්තනය කරන්න පුළුවන්. ප්‍රතිකාරක ලයිස්තුව ගත්තොත් ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවා එහි තියෙනවා එක කාබන් එකක් ඇති ඉලෙක්ට්‍රෝෆයිලයක්. ෆෝමල්ඩිහයිඩ් කියන රසායනිකය කාබන් 1යි. තුන්වෙනි පියවරේ සඳහන් වෙන්නේ රසායනිකය කාබන් 1ක ඉලෙක්ට්‍රෝෆයිලයක්. තුන්වෙනි පියවරේදී මේ ග්‍රීනාඩ් ප්‍රතිකාරකය එහෙම නැත්නම් මේ හදාගත්ත නියුක්ලියෝෆයිලයයි ඉලෙක්ට්‍රෝෆයිල් එකතු කරලා කාබන් 3ක සංයෝගයක් හදාගන්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි පියවරෙන් ලැබෙන ඇල්කොහොලය ද්විත්ව බන්ධනයක් කරලා ඇල්කේනයක් කරලා ඇල්කීනයක් කරලා ඊට පස්සේ ඇල්කීනය ඇල්කයිනය බවට පරිවර්තනය කරන්න පුළුවන්. එතකොට මෙතනදී පස්වෙනි පියවරයි 6වෙනි පියවරේ පොඩි විශේෂත්වයක් තියෙනවා. කියන්නේ
ඇල්කීනයක් කොහොමද ඇල්කයිනයක් බවට පරිවර්තනය කරන්නේ. ඉස්සෙල්ලාම ඇල්කීනයෙන් බ්‍රෝමිනීකරණය කරලා බ්‍රෝමීන් පරමාණු ආදේශ කරන්න ඕනේ. බ්‍රෝමීන් ආදේශ කරලා මේ බ්‍රෝමීන් සියල්ල ඉවත් කිරීමෙන් අපිට පුළුවන් ඇල්කොහොලික් KOH මධ්‍යසාරීය KOH පාවිච්චි කරලා ඇල්කයිනේ බවට පත් කරන්න. 2011 10වෙනි ප්‍රශ්නයේ තියෙන පරිවර්තනයත් 2008 3වෙනි ප්‍රශ්නයේ තියෙන පරිවර්තනය හා සමානව පරිවර්තනයක්. ඒකෙදිත් පළමුවෙන්ම අපි පටන් ගන්න තියෙන්නේ ඇල්කයිනයකින්. ඇල්කයිනය ඇල්ඩිහයිඩයක් බවට පත් කරලා එම ඇල්ඩිහයිඩය අපි පියවර දෙවෙනි පියවර තුන්වෙනි පියවර සහ හතරවෙනි පියවර අවසානයේ නියුක්ලියෝෆයිලයක් බවට පත් කරන්න ඕනේ. ග්‍රීනාඩ් ප්‍රතිකාරකයේ බවට පත් කරනවා. ඊට පස්සේ අපි දැන් ඇල්ඩිහයිඩයක් කියන්නේ ඉලෙක්ට්‍රෝෆයිලයක්. කලින් පාවිච්චි කරපු ඇල්ඩිහයිඩය පස්වෙනි පියවරේ නැවත පාවිච්චි කරලා අපි හදාගත්ත නියුක්ලියෝෆයිලයත් එක්ක ප්‍රතික්‍රියා කිරීමෙන් අපිට අවශ්‍ය ඇල්කොහොලය ලබා ගන්න පුළුවන්. අවසානයේ නැවතත් කාබන් ගණන දෙගුණ වෙච්ච පරිවර්තනයක්, කාබන් ගණන දෙගුණ වෙච්ච සංයෝගයක් අපිට ලබා ගන්න පුළුවන්. මෙතනදිත් ඉලෙක්ට්‍රෝෆයිලයෙන් ආරම්භ කරමින් ඉලෙක්ට්‍රෝෆයිලේ නියුක්ලියෝෆයිලේ බවට පත් කරනවා. ඊට පස්සේ එම ඉලෙක්ට්‍රෝෆයිලයටම හදාගත්ත නියුක්ලියෝෆයිලය දාලා මිශ්‍ර කරලා අලුත් සංයෝගය නැත්නම් කාබන් ගණන දෙගුණ වෙච්ච සංයෝගය ඇල්කොහොලයක ස්වරූපයෙන් හදා ගන්නවා. මේ පස්වෙනි පියවරේදී සිද්ධ කරන්නේ බන්ධන සෑදීමේ පියවර. ඊට පස්සේ ඔක්සිකරණය කිරීමෙන් එම ඇල්කොහොලය කීටෝනය බවට පත් කරන්න පුළුවන්. 2016 7වෙනි ප්‍රශ්නේ පරිවර්තනය ගත්තහම ඒ පරිවර්තනය අර අපි කලින් සාකච්ඡා කරපු පරිවර්තන පහත් එක්ක සංසන්දනය කරොත් තරමක් සංකීර්ණ ඒ වගේම පියවර ගාන වැඩි පරිවර්තනයක්. නමුත් අපි කලින් පැහැදිලි කරපු ආකාරයටම පැහැදිලි කරගත් ආකාරයටම මේ පරිවර්තනයත් අපිට පැහැදිලි කරගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම මේ පරිවර්තනයේ 6 වෙනි පියවරේදී තමයි ඉලෙක්ට්‍රෝෆයිලයයි නියුක්ලියෝෆයිලයයි එකතු කරලා අලුත් බන්ධනය හදාගන්නේ. එතකොට පරිවර්තනය ආරම්භ වෙන්නේ ඉලෙක්ට්‍රෝෆයිලයකින් කීටෝනයකින්. ඉලෙක්ට්‍රෝෆයිලය මුලින්ම ඇල්කොහොලය බවට පරිවර්තනය කළා. නමුත් කලින් පරිවර්තන හැම එකකදීම මේ ඇල්කොහොලයෙන් ග්‍රීනාඩ් ප්‍රතිකාරකය හදා ගන්නවා. නමුත් මෙතනදී වෙන්නේ ඇල්කොහොලය තවදුරටත් ඇල්කයිනේ බවට පරිවර්තනය කරනවා දෙවෙනි පියවර, තුන්වෙනි පියවර සහ හතරවෙනි පියවර. හතරවෙනි පියවර අවසානයේදී ඔයගොල්ලන්ට පේන්නේ ඇල්කයිනයක්. මේ ඇල්කයිනේ දැන් අග්‍රස්ත හයිඩ්‍රජන් නැත්නම් ආම්ලික හයිඩ්‍රජන් තියෙනවා. මේ ආම්ලික හයිඩ්‍රජන් එක අපි හදාගත්ත ග්‍රීනාඩ් ප්‍රතිකාරකය දාපුවම මේ ආම්ලික හයිඩ්‍රජන් වෙනුවට මැග්නීසියම් බ්‍රෝමයිඩ් පස්වෙනි පියවර අවසානයේ දැවෙනවා. එතකොට පස්වෙනි පියවර අවසානයේ ලැබෙන ඒ ඇල්කයිනේ තමයි දැන් නියුක්ලියෝෆයිලය බවට පත් වෙලා තියෙන්නේ. දැන් පහසුවෙන්ම පළවෙනි ආරම්භක ඉලෙක්ට්‍රෝෆයිලයයි පස්වෙනි පියවර අවසානයේ තියෙන නියුක්ලියෝෆයිලයයි එකතු කරලා හයවෙනි පියවරේදී අපිට අවශ්‍ය සංයෝගය හදාගන්න පුළුවන්. ඊට පස්සේ සංයෝගය ආම්ලීකරණය කිරීමෙන් අවශ්‍ය ඇල්කොහොලය ලබා ගන්න පුළුවන්. එතකොට මේ පරිවර්තනය මම ආපහු කිව්වොත් අපි නියුක්ලියෝෆයිලය ඉලෙක්ට්‍රෝෆයිලයෙන් ආරම්භ කරමින් නියුක්ලියෝෆයිලය හදාගත්ත විදිහ තරමක් දුරට වෙනස් කලින් පරිවර්තනත් එක්ක සංසන්දනය කරද්දී කලින් පරිවර්තනවලදී කීටෝනෙන් ඇල්කොහොලය බවට ඔක්සිහරණය කරලා මේ ඇල්කොහොලය ඇල්කිල් හේලයිඩේ බවට පත් කරලා ඊට පස්සේ ග්‍රීනාඩ් ප්‍රතිකාරකය හදාගත්තා. නමුත් මේ පරිවර්තනයේදී ඇල්කොහොලෙන් ඇල්කයිනේ බවට ගෙනල්ලා මේ ඇල්කයිනේ හැබැයි මෙතනදී ඇල්කයිනේ ආම්ලික හයිඩ්‍රජන් තියෙන්න ඕනේ. ආම්ලික හයිඩ්‍රජන් තියෙන ඇල්කයිනය ග්‍රීනාඩ් ප්‍රතිකාරකයක් සමග හුවමාරු කරලා දැන් මේ ඇල්කයිනේ ග්‍රීනාඩ් ප්‍රතිකාරකයක් කරලා තියෙන්නේ. ඊට පස්සේ තමයි ඉලෙක්ට්‍රෝෆයිලයි ආරම්භක ඉලෙක්ට්‍රෝෆයිලයි මේ හදාගත්ත නියුක්ලියෝෆයිලයි 6 වෙනි පියවරේදී මිශ්‍ර කරලා අර අවශ්‍ය සංයෝගය ලබාගෙන තියෙන්නේ. මේ වගේ කාබන් ගණන වැඩි කරගන්න පරිවර්තනයක මූලික සැකැස්ම මෙන්න මේ පින්තූරයෙන් දැක්වෙනවා. සාමාන්‍යයෙන් ආරම්භක සංයෝගයෙන් පටන්ගෙන එකම ආරම්භක සංයෝගයෙන් පටන්ගෙන අවසාන ප්‍රතිඵලය ලබා ගන්න තමයි බොහෝ පරිවර්තනවලදී උත්සාහ කරන්න ඕනේ. මෙතනදී ආරම්භක සංයෝගයෙන් අපි ඉලෙක්ට්‍රෝෆයිලය හදා ගන්න ඕනේ. ඒ වගේම ආරම්භක සංයෝගයෙන් නියුක්ලියෝෆයිලය හදා ගන්න ඕනේ. ඔය පල්ලෙහෙන් පේන්නේ ආරම්භක සංයෝගයේ විදිහට එක කොනක තියෙන ඇල්කයිනයක්. ඇල්කයිනයකින් කොහොමද අපි නියුක්ලියෝෆයිලයක් හදාගන්නේ කියලා. අපි ඇල්කයිනයකින් නියුක්ලියෝෆයිලයක් හදාගන්න දන්නවා නම් අපිට පුළුවන් ඊට පස්සේ අතරමැදි ප්‍රතිඵල ක්‍රියාවලිය අතරමැදි තියෙන කීටෝනයක් එහෙම නැත්නම් ඇල්ඩිහයිඩයකින් ඇල්කොහොලයකින් එහෙම නැත්නම් ඇල්කිල් හේලයිඩයකින් කොහොමද ග්‍රීනාඩ් ප්‍රතිකාරකයේ අඩංගු නියුක්ලියෝෆයිලයක් හදාගන්නේ කියලා.
මම ආයෙත් ඔයගොල්ලන්ට කියන්නේ මේ කලින් අපි සාකච්ඡා කරපු පරිවර්තන හැම එකක්ම හොඳින් අධ්‍යයනය කරලා බලන්න මේ දැන් අවසානයේ මේ අපි ඇල්කයිනයෙන් නියුක්ලියෝෆයිලය හදාගත්ත ඒ මොඩල් එකට මේ ක්‍රියාවලියත් එක්ක සංසන්දනය කරොත් මේ හැම එකක්ම එකම පාත්වයේ එකේ යනවා කියලා ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා. ඒ කියන්නේ එකම ආරම්භක සංයෝගයකින් එහෙම නැත්නම් බොහෝ විට ආරම්භක සංයෝගයේ ඉලෙක්ට්‍රෝෆයිලයක් හුඟක් පරිවර්තනවලදී එය කාබොනයිල් කාණ්ඩයක්, කීටෝනයක් හෝ ඇල්ඩිහයිඩයක්, එහෙම නැත්නම් ඇල්කයිනයක් අවසානයේ එය නියුක්ලියෝෆයිලයක් ග්‍රීනාට් ප්‍රතිකාරකයේ තියෙන ග්‍රීනාට් ප්‍රතිකාරකයත් එක්ක තියෙන නියුක්ලියෝෆයිලයක් බවට පරිවර්තනය කරන්න ඕනේ. අවසානයේ නැවත හදාගත්ත නියුක්ලියෝෆයිලයයි ආරම්භක ඉලෙක්ට්‍රෝෆයිලයයි මිශ්‍ර කරලා අවසාන ප්‍රතිඵලය ගන්න පරිවර්තන තමයි අපි දැන් කලින් හැම පරිවර්තනයකදීම සාකච්ඡා කරේ.